ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ මිල්ටන් කීන්ස් විහාර ස්ථානයේ මූලිකව පවත්වාගෙන යන දහම් සිසිල වැඩසටහනේ 70 වෙනි කොටසයි. අප සමග අද සන්ධ්‍යාවේ එකතු වන ඔබ සියලු දෙනාම ඉමහත් සාදරයෙන් පිළිගන්නවා. හොඳයි මේ දහම් සිසිල වැඩසටහන අද අති විශේෂයි. ඒ තරම් අපි ඒකට කාරණා හේතුන් දෙකක් තියෙනවා. හොඳයි ප්‍රථම ඉමහත් වැදගත්ම කාරණය තමයි මේ වෙන්න පුළුවන් අපේ සාමාන්‍ය මේ දහම් සිසිල වැඩසටහන පුරා මං හිතනවා දැන් අවුරුදු දෙකක් ලං වෙන කාලයක් අඩුම ගානේ අවුරුදු 1කමාරකට වැඩි කාලයක් ඒ දහම් සිසිල මාතෘකාව වැඩසටහන නොවරදවා අඛණ්ඩව ඉදිරියට ගෙන ආපු ඒ වගේම අපේ දහම් සිසිල වැඩසටහනේ නිර්මාතෘ වුණු අපගේ අති උතුම් අතිපූජනීය ස්වාමින් වහන්සේ ස්නීල්ස්මන් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මේ දෙවනි කාරණය තමයි මේ උන්වහන්සේගේ පළවෙනි කාරණය උන්වහන්සේ අද මේ වෙන්න පුළුවන් බොහෝ විට එක සෑහෙන තීරණයකට ඇවිල්ලා තියෙන්නේ මේ අපිට අහන්න හම්බ වෙන අන්තිම සාමාන්‍ය මේ ධර්ම දේශනාව. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දැන් එන සුමානේ ඉරිදාටත් උන්වහන්සේ පිළිබඳව විශේෂ වැඩසටහනක් තියෙනවා. ඒකට ඔබ සියලු දෙනාම එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ දැන් පහුගිය සුමාන 7 දිගටම අපි එක මාතෘකා වශයෙන් ඉදලා තිබුණේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ උතුම් පියවරවල් එකිනෙක ඉදිරිපත් කරමින් අපේ ස්වාමීන් වහන්සේලා අපිට ඒවා පැහැදිලි කරලා දුන්නා. අද තමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ 8 වෙනි කොටස අන්තිම සම්මා සමාධිය ගැන ධර්ම දේශනාව තියෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක අතින්ම මේක සුවිශේෂී අවස්ථාවක්. අපි හිතනවා ඔබ සියලු දෙනාම මේකෙන් උපරිම ප්‍රයෝජනෙ ගනි කියලා. හොඳයි අද ධර්ම දේශනාව අද දහම් සිසිල වැඩසටහන ඒ දායකත්වයේ දරන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ බොහොම හිතමිතුරු යොහානි සිල්වා මැතිනිය සහ එම් මැතිනියගේ දූ දෙදෙනා ඒ කියන්නේ දිනු සහ අනුරාධා නැමැති දියණියන් දෙදෙනා. So today's Daham Sisil is being sponsored by Mrs. Yohani Anagidi Silva along with daughters Dinu and Anuradha in remembering her loving father and also grandfather of daughters Dr. Latuahamdi Chandrapala de Silva who passed away 4 months ago exactly today on 12th August 2021, aged 86. May he always receive the blessings of the noble triple gem and the protection of the devas and hasten his samsaric journey towards supreme bliss of Nibbana. Sadhu, sadhu, sadhu. So බොහොම පිං යොහානි අප මේ සුළු බොහොම ඉක්මනින්ම අපිට මේ ආධාරය මේ ඒ දායකත්වය ලබා දීම ගැන ඔබ සියලු දෙනාටම බොහොම පිං. හොඳමයි හාමුදුරනේ එහෙමනම් අද අපගේ මම අවසාන වතාවට වගේ වෙන්න පුළුවන් මේ අප අද ස්වාමීන් වහන්සේලා ගැන මේ ස්වාමීන් වහන්සේලාව මේ ඉන්ට්‍රොඩියුස් කරන්න. හොඳයි අපේ සුපුරුදු පරිදි
මාතර දික්වැල්ලේ වැවරු කන්නල බුදු රජ මහා විහාරයේ විද්‍යාතුංග පිරිවෙනේ හිටපු පරිවෙනාධිපති සහ ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයේ අනුශාසකත්ව අනුශාසක වශයෙන් කටයුතු කරන අපේ අතිපූජ්‍ය ගෞරවනීය දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සමග ඉන්නවා. ඒ වගේම අපේ ලෙච්වර්ත් ධම්මනිකේතනය විහාරස්ථානයේ අධිපති සහ මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරයේ අධිපති අප අතිපූජ්‍ය අකුරුල සමිත ස්වාමීන් වහන්සේ තමයි අද අපේ ධර්ම දේශනාව පවත්වගෙන යන්නේ. හොඳයි හාමුදුරනේ, එහෙමනම් අවසරයි අද වැඩසටහන ඉදිරියට ගෙනියන්න. පෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ බුද්ධාය. Good evening all. Very warm welcome to our regular Sunday evening Daham Sisila Dhamma Gems program, series of Dhamma talks, Dhamma discussions that we've been hosting by Milton Keynes Buddhist Vihara. Today we have come to the 70th of that program. Today we reflect on the final factor of the Noble Eightfold Path, right concentration, Samma Samadhi. This has been a great opportunity for all of us to join with the temple and also spend few minutes improving our understanding about the Dhamma and applying those into our everyday life. I highly encourage everyone to engage actively, participate with open mind as an opportunity for all of us to share the Dhamma and gain the highest benefits from the teachings of the Buddha. As this is a Dhamma Dana program, Dhamma Dana is the highest meritorious activity. You all can gain this opportunity to acquire the merits of Dhamma Dana. Today, Dhamma Dana is being sponsored by Mrs. Yohani Anagiri Silva, together with daughters Dinu and Anuradha and family. They would like to remember their beloved father, Dr. Lattu Ahandi Chandrapala de Silva, to mark the 4th month of remembrance of merit sharing. He passed away 12th of August 2021 at the age of 86. So today we commemorate the 4th month of his life and would like to dedicate this merits into his good name. May this Dhamma Dana, highest meritorious deeds, be with him, and may he attain supreme bliss of Nibbana. Also, may all the other relatives and friends equally share this meritorious deeds, and may they have the blessings for the bliss of Nibbana. May this blessing be a great blessing for all of you, for the good health and happiness, and to progress in the path of Dhamma. Wishing you all be well and happy. We are going to start today's program. To start our program, I very respectfully welcome our most venerable Dikwelle Silasumana Pandita Hamduru, former principal of Matara Dikwella Vevuru Kannala Vidyatunga Pirivena, also advisor to the Berlin Buddhist Vihara,
Our Sila Sumana Pandita Hamdruo will soon go back to Sri Lanka, and possibly this will be the final proper Dham Sisila program for 2021, as we have come to the end of the year. And so therefore we need to pay our gratitude to our Venerable Hamdru, and we will be having an opportunity for the next Sunday at the same time to do so. With that in our mind, we are going to start our program. So next, please say 3 times Namo Tassa to observe the 5 precepts. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saranam gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhammam saranam gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Sangham saranam gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saranam gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammam saranam gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sangham saranam gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saranam gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammam saranam gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sangham saranam gacchāmi. Pānātipātā vēramaṇī sikkhapaдаṃ samādhiyāmi. Pānātipātā vēramaṇī sikkhapadam samādhiyāmi. Adinādānā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Adinādānā vēramaṇī sikkhapadam samādhiyāmi. Kāmesu miccācārā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Kāmesu miccācārā vēramaṇī sikkhapadam samādhiyāmi. Musāvādā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Musāvādā vēramaṇī sikkhapadam samādhiyāmi. Surāmēraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Surāmēraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapadam samādhiyāmi. Sadhu, sadhu, sadhu. We pay our homage to the Blessed One, supremely enlightened Lord Buddha, Dhamma and the Sangha. Let us take our hearts and minds together to pay our homage for a few minutes to start our program. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa.
Iti piso bhagava arahang samma sambuddho vijjācarana Sampanno sugato lokavito anuttaro purisa dhamma sarati satta deva manussanang Buddho bhagavati swakkato bhagavata dhammo sanditthiko akaliko Ehipansiko ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සම්බටානේ සුපතින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාලි විජයං අකාපත්තෝ සම්බං යුතං සන්තා වන්දේ තං බෝධිපාදපං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. Now we are moving into few minutes of Dhamma sermon in Sinhala language.
those who are not familiar with the language, they can practice few minutes of meditation that would take about 20 minutes. It's a form of meditation. The meditation subject called Dhammanusati, listening to the Dhamma, with the intention of the listening to the Dhamma, we can practice few minutes of meditation. After that, we'll continue our program in English. Peruan Saranai Sielu Denatama ඔබ අප සුපුරුදු පරිදි සම්බන්ධ වෙන්නේ මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ මගින් පවත්වන දහම් සිසිල සදහම් රුවන් වැඩසටහන සමගයි. අද දවසේ පවත්වනු ලබන්නේ 70 වන වැඩසටහනයි. ඊටාම වටිනා අවස්ථාවක් අපි හැම දිනාටම සෑම ඉරිදා සන්ධ්‍යාවකම විහාරස්ථානීය සමග සම්බන්ධ වෙමින් ධර්මාවබෝධය දියුණු කර ගැනීමට සේම ධර්ම දානමය පින රැස් කර ගැනීමටත් මේ අවස්ථාවක් හැටියට සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඔබත් මෙබඳු වූ ධර්ම දාන පින්කමක දායකත්වයේ දරන්නට කැමති නම් ඒ සඳහා අවස්ථාව සලසා ගන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ යොහානි අනගිද සිල්වා නෝනා මහත්මිය, දිනු දියණිය, අනුරාධා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් මීට මාස 4කට උඩදී 12 වෙනි අගෝස්තු මාසේ 12 වෙනි දින අවුරුදු 86ක් පරමායුෂයක් භුක්ති විඳ ලෝක ශාසනික සේවයක් සිද්ධ කරමින් බොහොම ගුණවත් ජීවිතයක් ගත කරපු දොස්තර ලත්තුවා හන්දි චන්ද්‍රපාල්ද සිල්වා පියතුමාණන් සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදන් කරන්නටයි අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. මේ උතුම් ධර්ම දානමය පිනෙන් රැස් කරගන්න අප්‍රමාණ කුසල සම්භාරය එතුමාගේ සසර ගමනට උපකාරයක් වේවා. සසර ගමන සුවපත් වේවා. දුකින් අත මිදී නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම අනිකුත් මිය පරලොව ගියා වූ සියලු දෙනාටමත් මේ උදාර කුසලය යහපතක් සැපතක් පිණිසම වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එලෙසින්ම මේ උතුම් ආශිර්වාදය සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ ආරක්ෂාව පිණිස වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද දවසේ සිදු කරනු ලබන්නේ. අද දවසට નિયમિત සිංහල ධර්මානුශාසනාව පවත්වන ලෙස අප ඊටාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මාතර දික්වැල්ල වැවරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ විද්‍යාතුංග පිරිවෙනේ පරිවෙනාධිපති වශයෙන් කටයුතු කළ ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයේ අනුශාසක වශයෙන් කටයුතු කරන අතිගෞරවනීය දික්වැල්ලේ සීල සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේට අපි ධර්මදේශනා මාලාවක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ පවත්වාගෙන යනු ලැබූ ධර්මදේශනා මාලාවේ අවසාන අංගය වන සම්මා සමාධි කියන ධර්ම මාතෘකාවයි අද දවසේ උපයෝගී කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උතුම් සිංහල ධර්මානුශාසනාව පවත්වන ලෙස අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කවුරුත් ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණය කිරීම පිණිස සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ආන්දරන් වහන්සේ, පින්නතුනි, අද එදහම් සිසිල දහම් වැඩසටහනේ
මාතෘකාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන අංගය 8 වෙනි අංගය තමයි සම්මා සමාධිය කියන එක. නිවැරදි සිතෙහි එකඟ බව කියන එකයි සම්මා සමාධිය කියලා කියන්නේ. සම්මා සමාධිය යහපත් සිතේ එකඟ බව වගේම කුසල් සිතේ එකඟ බව හැටියට සඳහන් කරන්න පුළුවන්. වෙනත් ආකාරයකින් අපි සඳහන් කරනවා නම් යහපත් වැඩක යොදවන්න පුළුවන් සංසුන් සිත හැටියටත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන හතරක් තියෙනවා. අන්නේ ධ්‍යාන හතර ඔස්සේ සංසුන් කරගන්න මේ කුසල් සිතේ එකඟ බව සම්මා සමාධිය හැටියට හඳුන්වලා තියෙනවා. වෙනත් ආකාරයකින් දක්වනවා නම් ඒ සිව්වැදෑරුම් ධ්‍යාන සිතේ යුක්ත වීම තමයි සම්මා සමාධිය හැටියට විස්තර කරලා තියෙන්නේ. ඒ ධ්‍යාන සිත් පවතිනකොට සිතේ යම් එකඟක පවතිනවා නම් අන්න ඒක තමයි සම්මා සමාධිය හැටියට විස්තර කරන්නේ. සමාධිය ලෙස සිතේ එකඟකමක් ලෙස සැලකුවත් ඒ අකුසල පැත්තට බර වුණාට පස්සේ ඒක මිච්ඡා සමාධිය හැටියට සැලකෙන්නේ. සම්මා සමාධිය කියන එකේ විරුද්ධ පැත්ත තමයි මිච්ඡා සමාධිය කියලා කියන්නේ. ඒ වැරදි ක්‍රියාවන් කරනකොට සිතේ ඇති කරගන්න හිතේ එකඟකම සම්මා සමාධිය කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. කුසල පැත්තට බර වෙච්ච සමාධිය ඒක හඳුන්වලා තියෙන්නේ කුසල චිත්තේකගතා සමාධි කියලා. ඒ කියන්නේ මේකේ විශේෂත්වයක් ප්‍රකට කිරීම සඳහා තමයි කුසල චිත්තේකග්ගතා සමාධි කියලා හඳුන්වලා තියෙන්නේ. මෙතෙන්දී ප්‍රථම ධානය ආදී කියන ධානයන්ටපත් වෙලා වාසය කිරීම අදහස් කරන්නේ විශේෂයෙන් මේ පංච නීවරණයන්. අපේ හිත වසා දමන, හිත කිලිටි කරන ධර්ම පහක් තියෙනවා. ඒවට කියන්නේ පංච නීවරණ කියලා. ඒ පංච නීවරණ ධර්ම වලින් සිතේ එකඟකමට ඇති වෙන බාධාවන් ටිකෙන් ටික ඉවත් කරමින් ඉදිරියට යාම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සම 40 කර්මස්ථාන කියලා කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40 ඇසුරෙන් භාවනා කරනකොට මේ සම්මා සමාධිය නැමැති චිත්ත ශක්තිය ඇති කරගන්නට හැකි වෙනවා. ඒ සෝවාන් ආදී මාර්ගඵලයන්ට නොපෙමිණිච්ච පුජ්‍යලයන් විසින් ඒ ධාන වශයෙන් උපදවා ගන්නා මේ චිත්ත ශක්තිය ලෞකික සමාධිය හැටියටයි හඳුන්වන්නේ. ඒ වගේම සෝවාන් ආදී මාර්ගඵල වලට නොපෙමිණිච්ච පුජ්‍යලයන් විසින් ධාන වශයෙන් උපදවා ගන්න මේ චිත්ත ශක්තිය ලෞකික සමාධිය හැටියට විස්තර කරනවා තවදුරටත්. ඒ වගේම සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණි ආර්ය පුජ්‍යලයන් තුළ ඇති වෙන සමාධිය තමයි ලෝකෝත්තර සම්මා සමාධිය හැටියට දක්වන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අනිකුත් සම්මාදිට්ඨිය ආදී අංගයන් එකට යෙදෙනකොට මේ ලෝකෝත්තර සම්මා සමාධිය ඇති කරගන්න උත්තමයට නිර්වාණ මාර්ගයේ අවසාන අවස්ථාව හැටියට දැක්වෙන ඒ සම්මා ඥාන, සම්මා විමුක්ති සම්පූර්ණ වන බව තමයි මහා චත්තාරිස්සික සූත්‍රයේ දක්වලා තියෙන්නේ. ඒ චත්තාරිස්සික සූත්‍රයක විස්තර කරලා තියෙනවා නිර්වාණ අවබෝධය ලබා ගන්න ලැබෙන ආකාරය පිළිබඳව, විමුක්තිය ලැබෙන ආකාරය පිළිබඳව. සිත ඒ කාර්මුණකට තබා ගන්නකොට ඒ තබා ගන්න බැරි වෙනවා නම්, සිත විසිරෙනවා නම්, නොඑක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට
නිවන් දකින්න බැරිය කියන එකයි අපේ ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ඒක බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජ්ජහායතෝ කියලා. සිතේ එකඟභාවයක් නැතිනම් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ කියලා. ප්‍රඥාවක් වැඩෙන්නට නම් සිතේ එකඟ බව තියෙන්නට ඕනේ කියන එකයි දක්වන්නේ. උපතින්ම ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟභාවයක් ලබා ගන්නටත් බෑ. ඒක තමයි ඒ ගාථා පාඨයෙන් කියවෙන සරල අදහස. සිත සමාධිගත කරගත්තේ නැති පුජ්‍යලයට ප්‍රථම දෙවන සිත සමාධි කරගත්තට පස්සේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, සිව්වන කියන මේ ධාන හතරම කාමාවචර ධාන හැටියට ලබන්න පුළුවන් කියලා අපේ ධර්මයේ විස්තර කරනවා. ඒ වගේම රූපාවචර ධාන හතරක් ලබන්නට පුළුවන් කියලා දක්වනවා. ඒ වගේම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ චිත්ත ඒකාග්‍රතාවය නිසා සම්මා සමාධිය කියන එක ඇති කරගන්නට නම් පළමුවෙන්ම සම්මා සතිය කියන එක ඇති කරගන්නට ඕන. ඒ සම්මා සතිය ඇති කරගන්න බැරි නම් සම්මා සමාධිය කියන එකට ළඟා වෙන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට ඒ භාවනා මාර්ගයේ ගමන් කරනකොට සමාධිය ඇති කරගෙන නිර්වාණ අවබෝධය ලබා ගන්නට පුළුවන් බව තමයි අපේ ධර්මයේ විස්තර කරන්නේ. සමත භාවනාව, සමාධි භාවනාව නැත්නම් චිත්ත භාවනාව කියලා භාවනාවක් තියෙනවා. ඒ භාවනාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව. ඒ සමත භාවනාවට තමයි සමාධි භාවනාව, චිත්ත භාවනාව කියලා කියන්නේ. ධ්‍යාන අභිඥා උපදවා ගන්නට ඉවහල් වන සමත නැත්නම් සමාධි භාවනාව ඒ සෑහීමකටපත් වීම, මේ භාවනාවෙන් පමණක් සෑහීමකටපත් වීම බෞද්ධ භාවනා මාර්ගයේදී අපේක්ෂා කරන්නේ නැහැ. ඒ ලෞකික ධ්‍යාන විතරක් ලබා ගැනීම නෙවෙයි බෞද්ධ භාවනාවේදී අපේක්ෂා කරන්නේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ තමයි නිර්වාණ අවබෝධය සඳහා ක්‍රියාත්මක වීම. ඒ සඳහා විශේෂයෙන් ඉවහල් වන්නේ විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා භාවනාවට කියන්නේ ප්‍රඥා භාවනාව කියලා. ඒ විදර්ශනා භාවනාව තුළින් පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් විශේෂයෙන් බැලීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගලා විශේෂයෙන් දැකීම පුහුණු වීම තමයි විදර්ශනා භාවනාවේදී සිද්ධ වෙන්නේ. ප්‍රඥාව දියුණු කරගන්නට ඉවහල් වෙන නිසා ප්‍රඥා භාවනාව කියලා මේ භාවනාව හඳුන්වනවා. හොඳ සිහියක්, මනා දැකීමක්, අප්‍රමාදයක්, ඒ වගේම සියුම් නිරීක්ෂණයක් මුල් කරගෙන විශ්ලේෂණ ක්‍රමයක් ඇටියට තමයි මේ භාවනාව ක්‍රමය හඳුන්වලා තියෙන්නේ. නාම රූප ස්කන්ධ සමූහය සාමාන්‍ය ලෞකික ජනයා දකින්නේ අපි ස්ත්‍රී පුරුෂ වශයෙන් වගේම නিত্য සුඛ ආත්ම වශයෙන්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ අනිත් පැත්ත තමයි, විරුද්ධ පැත්ත තමයි නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. ඒතර නিত্য කියලා කියන්නේ හැමදාම පවතිනවායි කියන අදහස. ඊට විරුද්ධ අදහස තමයි අනිත්‍ය කියලා කියන්නේ. සුඛ කියන එකේ විරුද්ධ පැත්ත තමයි දුක්ඛ කියලා කියන්නේ. ආත්ම කියන එකේ විරුද්ධ පැත්ත තමයි අනාත්ම කියලා කියන්නේ. ඒතර මේ ත්‍රිලක්ෂණ භාවනාවේදී සිද්ධ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකයේ පිළිබඳව බැලීම, දැකීම. ඒක තමයි විදර්ශනා භාවනාව වඩනකොට මේ සියලු සංකත ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් ඇති සැටියෙන් දකිනවා. සංකත කියලා කියන්නේ සකස් කළ ධර්ම. ඒතර ඒකේ විරුද්ධ පැත්ත තමයි අසංකත කියලා කියන්නේ. ඒතර නිර්වාණය කියන එක අසංකත ධර්මයක් හැටියටයි අපේ ධර්මයේ දක්වලා තියෙන්නේ. මේ කියන විදර්ශනා වඩනකොට නිර්වාණ අවබෝධ කරගන්නට උත්සාහ කරන පුජ්‍යලයාට
එවැනි පුජ්‍යලෝ දෙවර්ගයක් ගැන පුජ්‍යලයන් කොටස් දෙකක් ගැන අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි සමත යානික කියලා කියන්නේ. අනිත් එක්කෙනා තමයි විපස්සනා යානික කියලා කියන්නේ. සමත යානික කියලා කියන්නේ සමත භාවනාව නැත්නම් සමාධි භාවනාව පදනම් කරගෙන ඒ විදර්ශනා භාවනාව යෙදිලා සමතය මුල් කරගෙන නිර්වාණ අවබෝධය ළඟා කරගන්නට උත්සාහ කරන අය මුලදී සමතය වඩලා ඊට පස්සේ විදර්ශනා භාවනාවක යෙදිලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න හදන තැනැත්තා තමයි සමතයානික පුජ්‍යලයයි කියලා කියන්නේ. ඒ සමතයානික පුජ්‍යලයා මුලින් සමත භාවනාව වඩනෝ. ඒ සමත භාවනාව පදනම් කරගෙන විදර්ශනා භාවනාවක යෙදිලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්නට උත්සාහ කරනවා. ඒ පුජ්‍යලයා තමයි සමතයානික පුජ්‍යලයා කියලා කියන්නේ. ඒ වගේම මේ සමත භාවනාව පදනම් කරගන්නේ නැතුව පුදු විදර්ශනාවෙන් ආරම්භ කරලා ඒ විදර්ශනාවේ එකඟ වෙලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න තැනැත්තා තමයි විපස්සනා යානික තැනැත්තා කියලා කියන්නේ. ඒ කෙලින්ම විපස්සනා භාවනාව නැත්නම් විදර්ශනා භාවනාවේ යෙදিলা නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න පුජ්‍යලයා තමයි විපස්සනා යානික පුජ්‍යලයා කියලා කියන්නේ. ඒ වගේම සප්ත විසුද්ධිය, ත්‍රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දස විදර්ශනා ඥාන, විමෝක්ෂ තුන, විමෝක්ෂ මුඛ තුන ආදී කරුණු ගැන මූලික අවබෝධයක් ඒ විදර්ශනා භාවනාව ආරම්භ කරන යෝගාවචරයෙකුට තිබිය යුතුයි කියන එකයි අපේ ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒ සප්ත විසුද්ධියේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සප්ත විසුද්ධිය කියන්නේ විසුද්ධි හතක් තියෙනවා. එයින් චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිත කිලිටි කරන කාමච්ඡන්ද කියන ඒ පංච නීවරණයේ වල පළවෙනි අවස්ථාව තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒ කාමච්ඡන්ද ආදී නීවරණ හිතට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නේ නැතුව සිත භාවනා අරමුණේම පවත්වා ගන්නට උපකාරී වන බලවත් සමාධියට තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියලා ඒ සමාධිය කොටස් දෙකකට බෙදලා තියෙනවා. උපචාර සමාධිය කියලා කියන්නේ රූපාවචර ධාන හතරත් අරූපාවචර ධාන හතරත් කියන මේ අෂ්ට සමාපත්තීන් වලට තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. චිත්ත විසුද්ධිය යම් ප්‍රමාණයකට ඇතිවීමට නම් ඒ උපචාර සමාධිය තියෙන්නට ඕනේ කියන එක අපේ ධර්මයේ සඳහන් කරනවා. සම්පූර්ණ චිත්ත විසුද්ධියක් ඇති වෙන්නට අර්පණා සමාධිය අවශ්‍යයි කියන එක තමයි ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ. සමත භාවනාවෙන් ලබන ඒ උපචාර ඒ වගේම අර්පණා සමාධි ඒ සමතයානිකයාගේ චිත්ත විසුද්ධිය ලෙස හඳුන්වලා තියෙනවා. විදර්ශනා වඩනකොට ඒ විපස්සනා යානිකයාට එයින්ම එක්තරා සමාධියක් ලැබෙන බවයි ඒ ධර්මයේ දක්වලා තියෙන්නේ. අන්නේ සමාධිය යෝගාවචරයාගේ හිත බැහැර යන්නේ නැතුව භාවනාවේ අරමුණෙම ඒ භාවනා අරමුණෙම පිහිටුවා ගන්නට උදව් වෙන බව එහිදී විස්තර කරලා තියෙනවා. ඒක විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධිය හැටියට දක්වනවා. භාවනා කරන තැනැත්තාගේ හිතට වරින් වර කාමච්ඡන්ද ආදී නීවරණ ඇතුළු වෙලා ඒ සිත අපිරිසුදු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ කලින් සඳහන් කරපු විදියට බලවත් සමාධියක් ඇති වෙන්නට නම් එහෙම වෙන්නේ නැතුව ඒ භාවනාමය සිත් පරපුරු නොබිදී පවත්වා ගන්නට ඕන. ඒ නිසා සිත පිරිසිදුව තබන නිසා තමයි මේ සමාධිය චිත්ත පාරිශුද්ධිය ලෙස හඳුන්වලා තියෙන්නේ. අන්නේ චිත්ත පාරිශුද්ධිය නැත්නම් ඒ චිත්ත විසුද්ධිය ඊළඟ දිට්ඨි විසුද්ධියට උපකාරී වෙනවා. ඒ සප්ත විසුද්ධියෙන් එක විසුද්ධියක් තමයි තවත් දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. ඒතකොට චිත්ත විසුද්ධිය ඇති කරගන්න එක්කෙනාට දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියන එක තමයි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ.
මෙන්න මේ කරුණු අනුව අපට පැහැදිලි වෙනවා යහපත් වැඩක යෙදිය හැකි අපගේ සංසුන් සිත සම්මා සමාධියක් වෙන බව. ඒ වගේම ඒ කුසල පැත්තට බර වෙච්ච අපේ සිතේ එකඟතාවය ඒක සිත දියුණු කිරීම තුළින් සම්මා සමාධිය ඇති වෙන බව තමයි පැහැදිලි වෙලා තියෙන්නේ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වමින් අද දවසේ નિયમિત ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගත්ත ධර්මදේශනා මාලාවේ සම්මා සමාධි කියන ආර්ය මාර්ගය ඊතා මනවින් පැහැදිලි කරමින් සිංහල ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ අතිගෞරවනීය දික්වැල්ලේ සීලසුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ. අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වමින් රැස් කරගත් කුසල ශක්තිය ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේටද නිදුක් නිරෝගී සුව පිණිස වේවා. සියලු අනාගත ශාසනික බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒකාන්ත වශයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන යොහානි අනගිද සිල්වා නෝනා මහත්මිය, දිනු දියණී අනුරාධා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ උදාර කුසල ශක්තිය අනුමෝදන් වේවා. ඒ අයගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. සියලු දුක් පීඩාවන් දුරු වේවා. විශේෂයෙන් මීට මාස 4කට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච දොස්තර ලත්තුවා හන්දි චන්ද්‍රපාල්ද සිල්වා දයාබර පියතුමාණන්ට මේ පින උතුම් පාරමී ධර්මයක් බඳු මහා කුසලයක් බවට පත් වෙලා සාංසාරික දුක් වලින් අත මිදී නිවන් සුව පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අද දවසට નિયમિત සිංහල ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Now we are moving into our English Dhamma sermon. Namo tassa bhagavato arahato samma sambuddhassa. Homage to the Blessed One, supremely enlightened Lord Buddha. Tatta katama samma samadhi ida bhikkhu vivaccheva kamehi vivacche akusalehi dhammehi savitakkang savicharan vivekajang piti sukhang patamajjanang upasampajja viharati dutiyajjanang upasampajja viharati tatiyajjanang upasampajja viharati chatuttajjanang upasampajja viharati ayang Vucchati Samma Samadhi. Dear friends in the Dhamma, today our subject is right concentration. That is the last of the eightfold path that falls under the concentration development. Noble Eightfold Path need to be cultivated under 3 categories. The first is wisdom development. There are 2 factors of the Noble Eightfold Path to be developed under wisdom. That is right thinking, right understanding, and right thinking. Then we have to cultivate under the morality section. There are 3 parts to be cultivated under the morality section. That is right
speech, right action, right livelihood. Under the concentration, cultivation of the meditation, there are three aspects to be cultivated in the Noble Eightfold Path: right effort, right mindfulness, and right concentration. Today we discuss in detail what right concentration means. It explains when it withdrawn from sensuality, withdrawn from unskillfulness, enters and remain in the first absorption, first jhana. Rapture and pleasure born from that withdrawal, accompanied by direct thought and evaluation. With the stillness of direct thoughts and evaluations, person enters and remains in the second absorption, second jhana. Rapture and pleasure born of composure, unification of awareness, free from directed thought and evaluation. Internal assurance. With the fading of rapture, the person remains equanimous, mindful, alert, and senses pleasure with the body. The person enters and remains in the third jhana. In there, Noble One declares, experiences, equanimous and mindful, in a pleasant abiding, with the abandoning of pleasure and pain, disappearance of elation and distress, person enters and remains in the fourth absorption, fourth jhana, which is the purity of equanimity and mindfulness. There, the person experience neither pleasure nor pain. This is in brief called right concentration. Right concentration is the most still state of our mind. Mind can be a ball of dust. If something drops, it disperses in a very subtle manner. When it cultivated, when it focuses on one object, it started to come into a composure, come into a stillness. That is a form of concentration, but it can be either wrong or right concentration. Right concentration means a person focus on skillful thing, wholesome thing, beneficial thing, and thereby enters into a state of stillness, state of tranquility in the mind. Those, anybody can be kind of, we call premeditating, can be developed concentration in a wrong way as well. Maybe person who practice shooting, or some other person who is try to do stealing. Even a bird try to pick a fish in the pond can have the concentration, but that leads into more suffering,
more defilement, and more difficulty and pain. Whereas the right concentration enables to purify the defilements of the mind and enables us to experience the wholesomeness, brightness, clarity, and gives us the necessary grounding to cultivate the wholesome actions, skillful actions we call insight knowledge through the practice of right concentration, noble concentration. When somebody develops these concentration levels and that person has a state of calmness within oneself, and it makes the life easy and convenient. In that person's life, always mindfulness, we call sati, samadhi, we call concentration, jnana, we call insight, wisdom, always cultivate, develop. Because that person mind has characteristics of concentration or jhana factors. So there are 4 jhanas started to develop in the person's cultivation of concentration: first jhana, second jhana, third jhana, and fourth jhana. Those 4 jhanas has characteristics. The first jhana has 6 characteristics: vitakka, vichara, piti, sukha, ekaggata. Those 5 characteristics are there. The second jhana has 4 characteristics: vichara, piti, sukha, ekaggata. Third jhana has 2 characteristics: sukha and ekaggata. The last jhana has the ultimate equanimous nature we call ekaggata. There are typically 2 levels of concentration associated with these jhana states. Cultivation of samadhi to reach absorption means to exercise the deepest concentration until the mind reaches the state of one-pointedness we call ekaggata. Traditionally, this means one completely subdue and eliminate the 5 hindrances. Those 2 levels of cultivation and development known as 2 aspects. One aspect is called Rupa Jhana, which is Upachara Samadhi, access concentration. Upachara Samadhi means access concentration. The other part is called Arupa Jhana. Those are called Aparna Samadhi, absorption concentrations. Aparna Samadhi called absorption concentration. Those are Arupa Jhana sections. In the first part of the Upachara Samadhi, access concentration, the 5 hindrances are overcome. This is called neighborhood concentration or neighborhood samadhi, where you are next to the jhanas but not fully in them. Particularly when somebody enters into the first state of concentration, which is called first jhanas,
Patama jhana, 5 factors. Vitakka, vichara, piti, sukha, ekaggata. Vitakka means applied thinking. Vichara means sustained thinking. Priti means rapture. Sukha means bliss. Ekaggata means one-pointedness. When somebody enters into the first jhana, in that person's mind, vitakka, vichara, piti, sukha, ekaggata, those 5 characteristics started to develop, cultivate. Those 5 characteristics enables to disperse the 5 hindrances. What are the 5 hindrances? Sensual desire, ill will, sloth and torpor, restlessness, and doubt. Those 5 hindrances we call nivarana, that covers, that hinders the freedom, liberation, happiness, or the benefits of this very life. Those started to be disappears, and instead those 5 factors of jhana started to appear. At the first state of concentration, second absorption, second state of concentration, applied thinking and sustained thinking started to neutralize, and rapture and bliss and one-pointedness remains. Vitakka, vichara, applied thinking and sustained thinking goes always hand in hand, and it is very useful factors at the first state of concentration. When it comes to the second state of concentration, it disappears, this vitakka, vichara, applied thinking and sustained thinking. They are only have the rapture, bliss, and one-pointedness. When the person enters into the third absorption, Tutiya dhyana, sukha and ekaggata, bliss and one-pointedness is there, whereas the rapture, the called priti, started to neutralize or disappear. When the person enters into the fourth jhana, chaturtha dhyana, sukha and ekaggata remains, and the person, sukha means bliss and ekaggata means one-pointedness, remain. When somebody successfully cultivate this state of stillness called concentration, concentration is a form of skill that we develop, that is a very sublime state of meditation where one completely free from 5 hindrances. And that is called absorption concentration, which is upachara samadhi. Whereas when the person started to cultivate and improve the quality of concentration, further 4 factors, 4 jhanas started to cultivate. This is the 5th jhana, sphere of infinite space. The 6th jhana, sphere of infinite consciousness. 7th jhana, sphere of nothingness. The 8th jhana, neither perception nor non-perception, started to develop. Once from a very experienced meditation teacher called Ajahn Chah was asked by someone, is it really important to gain the absorptions?
he replied, it is not really important, but it could be a good advantage. Sometimes people can get addicted into it or hang into it, which would not fulfill the aspiration of the purpose of the meditation. Because those state of absorptions are quite interesting, quite soothing, quite nice. The people can eventually hang up onto those jhanas. They would have a lot of happiness, lot of bliss, but we need to understand a limit of everything. Very much like to understand the behavior of a child and also a grown-up person. It would be very useful to have those two, but we need to know the limits of that so that we can improve, especially the insight, wisdom of our life. That is to understand dormant level of pains we call anusayas in our mind. Those are in the state of dormant level. Unless someone practiced the insight meditation, that would not be eliminated to free us from all suffering. Those 7 anusayas we call kamaraga. That means the desire. Even though we get into the deep level of concentration, the desire for sensual pleasures can be still there. Bhavaraga, the desire for becoming, is still be there. Dittanusaya, when someone very much into the ideologies, certain beliefs can be still there. Patighanusaya, which means the state of resentment, hatred, anger, can be still there. Mananusaya, the measuring, ego nature, believe in me, myself, mine, is still be there. And finally, called avijjanusaya, that person hasn't realized the 3 universal characteristics which we call anitya, dukkha, anatma, nature of impermanent, nature of no self, and the true nature of the 4 noble truths, chaturarya satya, may not have been realized. Therefore, we need to really direct our right concentration to cultivate those necessary insight wisdom to eliminate the 7 taints, 7 anusayas, dormant defilements in our mind. When somebody practice meditation 5, 10, 20 minutes and gradually develop for longer sessions, that person started to improve that level of concentration. Therefore, Lord Buddha said, be always motivated the right concentration. It supports and it gives the requisites for all the other factors of Noble Eightfold Path. When somebody develops the noble right concentration, that person's life, the right view develops, right thinking develops, right speech develops, right action develops, right livelihood and right effort and right mindfulness started to develop. Therefore, right concentration, Samma Samadhi, is the
very useful factor to support and gives the requisites for cultivation of all the other conditions. When somebody desire to get some benefit of meditation, the person need to be really think of getting some good level of concentration. So this good level of concentration, when somebody started to gain that level, in that person's mind started to develop the characteristics. What are those characteristics? First one is called vitakka, applied thinking. That applied thinking help the person to keep the mind engaged on one at a time, like breathing or a quality of the Buddha. That person's mind does not goes after sensual pleasures, dislikenesses, sloth and torpor, restlessness and doubt. That applied thinking help the mind to be on the theme of meditation, the practice of meditation, and it is firmly fixed on the object. And the vichara means sustained thinking. In that practice of cultivation of meditation, mental factors started to come into place to make the clarity of mind very beneficial. There are a lot of examples given to explain this applied thinking and sustained thinking, vitakka vichara factors. Like a bird try to fly, the flapping of the wings of the bird is called applied thinking, vitakka, making the necessary effort, not too much, not too low, necessary effort put by applied thinking. And vichara means sustained thinking, the gain energy by flapping the wings, the bird started to naturally lift the birds up and make a smooth flying. In the same way, the person's state of cultivation naturally happens at the very beginning of the concentration development. When somebody experiences that, that would be very nice and wonderful experience in the meditation, which has a lot of benefits as well. Once the bird lift with some flapping of the wings, the bird started to fly without violent flapping of its wings. In the same way, the practitioner started to improve oneself very smoothly once the person gained the right concentration. Very much like the flying of a plane. Applied thinking is like a plane taking off from runway, which requires much fuel and energy. Whereas sustained thinking, vichara, is like the flight high in the sky, which does not requires much fuel or energy to sustain the flying of the flight. So this goes in hand. Again, the second one called preeti, when one in the concentration level is very powerful, kind of a medicine for the life. There are different kinds of rapture, the preeti can be experienced. Minor rapture, momentary or instantaneous rapture,
flow of joy, showering of joy. The person can be experience uplifting joy, which is very much like transporting rapture, and also pervading rapture, that all suffering is being eliminated. So that type of different raptures can be experienced when somebody practice the concentration, sukha. The next characteristics of jhanas or the right concentration called sukha. Sukha is bliss, which is both mental and physical bliss. Because when one practice the concentration, right concentration, it is not only the mind started to lighter and clearer, that person benefits in the body as well. We call kaya passaddhi, also chitta passaddhi, physical bliss and mental bliss. That is what we call sukha. And it is a characteristics of concentration or jhana. Ekaggata, one-pointedness, we call upekha. This also can be experienced through metta cultivation, loving kindness cultivation, or even insight cultivation or breathing practice. The person's mind come into a state of equanimous nature. And that state is called the highest level of cultivation. In there, that is what we call in the Mangala Sutta, Puttassa loka dhammehi chittang yassana kampati. Unshaken mind started to cultivate. If you have a difficult time, if you have a very disturbing time, if you practice few minutes of meditation and gain the necessary concentration, and your mind come into a state of tranquility, state of balance, so that you can focus on things meaningfully and successfully, avoid any suffering and further complications, and benefit in this very life to gain the skillfulness, progress, good health, protection, and happiness. Those are the practical benefits of concentration, right concentration, that we can reflect in the teachings of the Buddha. So with that, I would like to conclude our Dhamma talk today based on the right concentration. Buddha encouraged us to get up and sit up, train firmly for the sake of peace, happiness, and liberation. Buddha said, don't let the king of death see you heedless. And if you become heedless, you would be under the control of Mara. Therefore, practice jhanas, practice the right concentration. Don't be heedless. Don't later fall into regret. And that was the message by the Buddha for the practitioner to encourage to practice the good concentration levels. May you all have the blessings to experience that noble right concentration. May you all be well and happy. Today, Dhammadana is being sponsored by Mrs. Yohani Anagidi Silva, along with daughter Dinu and Anuradha. They would like to dedicate these merits to their loving father, Dr. Lattua Handi Chandrapala de Silva, to mark this 4th month remembrance. He passed away on 12th August 2021 at the age of 86. May this Dhammadana be a great blessing for
Dr. Lattua Handi Chandrapala da Silva, and all the departed relatives and friends. May they attain supreme bliss of Nibbana. Also, may these blessings be with all those who are listening to this, all those who are taking part of this Dhamma Dana. May they find the good health, protection, and the wisdom to cultivate the Noble Eightfold Path and benefit from the teachings of the Buddha in this very life. May they all be well, happy, and peaceful. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. So that was a very wonderful, and beautiful Dhamdeshna. අපේ දෙනමටම බොහෝම පිං ඉතාම වැදගත් මාතෘකාවක් අද සාකච්ඡා කරේ. ඒ වගේම අපේ දායකත්වයේ දරපු යොහානිටත් බොහෝම පිං. ඒ තරම්ම වැදගත් මේ මාතෘකාවක්. ඒ කියන්නේ අපේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්තිම අවසන් කොටස. ඒ කියන්නේ මුලින්දම බුදුහාමුදුරුවෝ අපිට පෙන්ලා දීලා තියෙන ඒකට සූදානම් වෙන හැටි, සම්මා සතිය වඩලා ඊට පස්සේ සම්මා සමාධියට එළඹෙන්න කියලා. හොඳයි, දැන් තමයි අවස්ථාව තියෙන්නේ ප්‍රශ්න අහන්න. So it's an opportunity to clarify doubts. This is such a vast topic, such an extensive topic that requires days, if months, weeks, if not months, to fully discuss and understand. I think අපේ හාමුදුරුවෝ දෙනම මේ සුළු කාල වේලාවක් ඇතුළත අපිට මේ ගැන බොහොම අපූර්වට මේ පැහැදිලි කරලා දුන්නා. But I am sure there are lots of questions, queries. I certainly have a lot for you to clarify, especially from a practical point of view. So I invite everybody to ask questions. We have a little bit of time. Please either ask directly by unmuting yourself or via the chat line. Please go ahead with any queries and questions. ඊළඟ ප්‍රශ්නේ එනකන් අපි මම සුළු දෙයක් අපේ ස්වාමීන් වහන්සේලා වෙත යොමු කරන්න මේ කැමති. හඳුරන්නේ මේ අර ධ්‍යාන අපේ ස්වාමීන් වහන්සේ දෙනවම සඳහන් කරා වගේ ධ්‍යාන තියෙනවා. ප්‍රථම ධ්‍යානය, මේ දෙවෙනියට ද්විතිය ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය කියලා. ඒ පළවෙනි ප්‍රධාන ධ්‍යාන කොටස් 4. ඊට උඩින් තව තියෙනවා අරූප ධ්‍යාන 4කුයි, ඊටත් එහා තවත් තියෙනවා. නමුත් මේ අර මේ බොහොම මේ මට මේ අදහසක් තියෙනවා. ඒක ඔබ වහන්සේලාගෙන් මේක නිවැරදිද කියලා දැනගන්නයි බලාපොරොත්තුව. දැන් හතරවෙනි ධ්‍යානයට ගියාම අභිඥා නැමැති මේ බොහොම මේ හැකියාවන් පහළ වෙනවා කියලා තියෙනවා. හතරවෙනි ධ්‍යානය ලැබපු අයට දැන් මේ ඉංග්‍රීසියෙන් මේකේ ලියලා තියෙනවා on achieving the fourth jhana abhinya will be achieved. ඒක මේ describe කරලා තියෙන මේ ඔක්කොම දෙක කියවන්න ඕනේ නැහැ. නමුත් මේක කියන්නේ having been one, you may become many. Having been many, you may become one. You may appear and vanish. You go unhindered through a wall, through a rampart, through a mountain, as though through space. You can dive in and out of the earth as if it were water. මේක තමයි වැදගත්ම මම මේ කාරණේකට සලකන්නේ. You can walk on water without sinking as it were earth. ඒ කියන්නේ මේ වගේ බොහෝම මේ ඒවට කියන්නේ හම්දුන්නේ මේ
මොකද්ද මේ වචනේ මට පිටට අමතකයි මේ අපිට මේ ලැබෙන ඵලයක් නේද? නෙමෙයි මේ හොඳයි මේකේ මේක දෙයක් තව බොහොම ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා. දැන් අපි කවුරුත් අහලා තියෙනවා මේ කතාවල් දෙකක් තියෙනවා අපේ ජේසුස් වහන්සේ ගැන. ඒක කවුරුත් මේ හුඟක් කට්ටිය දන්නේ හින්දා මේ ධ්‍යාන ලැබපු අපේ රටේ හිටපු රහතන් වහන්සේලා ඒ අනන්ත අප්‍රමාණයි. ඒව ගැන මේ ඕනතරම් තියන්න නමුත් අර ලෝකයා වශයෙන් බලනකොට ජේසුස් වහන්සේ ගැන කියලා තියෙනවා කවුරුත් දන්න දෙයක් තමයි ජේසුස් වහන්සේට පුළුවන් කියලා වතුරේ ඇවිදින්න. walking on water කියන එක කියලා තියෙනවා. දැන් ඒ අතරතුරේම දැන් හොඳ දන්න දෙයක් තමයි ජේසුස් වහන්සේ කියන එක්කෙනා අවුරුදු මම හිතන්නේ 12 දී වගේ ඉඳන් අවුරුදු 29 වෙනකන් එයා කොහේ හිටියද කියලා හුඟක් කට්ටිය දන්නේ නැහැ. නමුත් බොහෝම සාධක තියෙනවා දැන්ට හුඟක් කට්ටිය පිළිගන්නවා එයා මේ මැද පෙරදිග ඉඳන් ඉන්දියාවට ඇවිල්ලා බුද්ධ ධර්මයේ ඉගෙනගෙන ඒ ධ්‍යාන ඒවා පුරුදු කරලා බෞද්ධ භික්ෂුවක් හැටියට කාලය ගත කරා. එතකොට උන්න ඒ ආපහු ගියාට පස්සේ ඒ ජේසුස් වහන්සේට පුළුවන් වුණා වතුර උඩින් ඇවිදින්න. ඉතින් මේකෙන් අපිට බොහොම පහසුවෙන් සඳහන් වෙනවා ඒක කරන්න පුළුවන් හතරවෙනි ධ්‍යානෙ ලැබපු කෙනෙකුට කියලා. ඉතින් ඒකේ මේ මගේ මේ යෝජනාවක් තමයි මේ ජේසුස් වහන්සේ නැමැති බෞද්ධ භික්ෂුවට මේ වගේ දේවල් කරන්න පුළුවන් වුණා. නමුත් ලෝකේ මේවා ගැන ඒ තරම් අබෞද්ධ රටවල් වල මේවා ගැන මේ කතා කරන්නේත් නැහැ. ඒවා ගැන කතා කරනවට කැමතිත් නැහැ. ඒක මේ එක දෙයක් නේද හඳුනේ ගැන මේක මේ ඒ කාරණාව මම ඉතින් මේ ඉදිරිපත් කරන්නේ අදහසක් හැටියට. ධ්‍යාන වශයෙන් ධ්‍යාන 8ක් ගැන කියනවා. ලෞකික ධ්‍යාන 4යි ලෝකෝත්තර ධ්‍යාන රූපාවචර අරූපාවචරණ කියලා බෙදලා තියෙනවා. එහෙමයි. ඒ රූපාවචර ධ්‍යාන වැඩිමින් ඒ කියන්නේ පංචාභිඥා වගේ දේවල් ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. පංචාභිඥා කියන්නේ දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන ඥාන කියලා පහක් තියෙනෝනේ ඥා. එහෙමයි. ඒවා ඒ කියන්නේ සමත භාවනා වැඩිම තුලින් ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඔව්. ඒක ඕන කෙනෙකුට ලබන්න පුළුවන් ලෞකික වශයෙන් සමත භාවනාව දියුණු කිරීම තුළින්. ඒක බුදුදහමේ අගීමක් කළා නෑ. ඒතරම් මේක බුදුදහමේ කියන්නේ ඒක අර සමත භාවනාවට වඩා ප්‍රඥා භාවනාව නැත්නම් විදර්ශනා භාවනාව නේ නිවනට යොමු වෙන භාවනාව. නිවන් දැකීම සඳහා ඒක. ඒතර ලෞකික දේවල් ලබා ගන්නයි කියන එක අද පවා ඉන්දියාවේ වෙන්නේ ආර පංචාභිඥා ලැබපු අය ඉන්නවයි කියලා දක්වලා තියෙනවා. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ඒ ජීවිත කතාව තුළ උන්වහන්සේ නොඑක අවස්ථාවල දක්වලා තියෙනවා. හිමාල වනයේ ඒ වගේ අවුරුදු දහසක් වගේ ජීවත් වෙන අය ඒ ඍෂිවරු ඉන්නවයි කියලා දැනටත් හිමාල වනයේ. එතකොට අර උන්වහන්සේ ඉන්දියාවේ ගත කරන කාලය තුළදී හෙව්වාර ජ්‍යොතිෂ ක්‍රමයක් තියෙන. මොකක්ද ඒ ජ්‍යොතිෂ ක්‍රමයට කියන්නේ? නාඩි වාක්‍ය කියලා තියෙන ජ්‍යොතිෂ ක්‍රමය. ඒ ජ්‍යොතිෂ ක්‍රමයෙන් හෙව්වා මේ බුදුහාමුදුරන්ගේ චරිතය පිළිබඳව උන්වහන්සේ හෙව්වා. ඒතර ඒ සියලුම දේවල් අපේ වංශ කතාවට සමානයි. අපේ වංශ කතාවේ දක්වලා තියෙනනේ බුදුහාමුදුරුවෝ 3 වරක් ලංකාවට වැඩියයි. ඒ සියලුම විස්තරේ ඒ කතාවේ කියවිලා තියෙනවා. ඒ නිසා මිත්‍යාව බොරුවක් නෙවෙයි. වගේම යේසුස් වහන්සේ ගැනත් අහලා තියෙනවා. ඒතර යේසුස් වහන්සේගේ කතාවත් මේ කියලා තියෙන දැනට ඔය ලියවිලා තියෙන චරිතයට වඩා වෙනස් තමයි ඒ හැමතැනට අහන්න ලැබිලා තියෙන. හුඟක් කාලයක් ඉන්දියාව ගත කරලා ඒ විදිහේ ධානය ලබා ගත්ත කෙනෙක් කියන එක. ඔය විදිහේ ලෞකික ධානය දිනු කරගත්ත කෙනෙක් කියන එක. ඒ නිසා අපිට ඒක සත්‍යයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒක පස්සේ ගියේ මේ දෙවිවරුන් මේ God given දෙවියෝ දීපු බලය කියලා. නමුත් අත් වශයෙන් මේ සත්‍ය බුදුදහමට ඒගොල්ලෝ කියන්නේ නෑ ඒක. නමුත් ඒක තියෙනවා අප්‍රකට විදියටනේ. ඒ කියන්නේ දැන් පොතොත් ලියවිලා තියෙනෝනේ. එහෙමයි හම්දන්නේ. මේ අත් වශයෙන්ම ඕකේ වැඩිපුරම විස්තර හොයාගෙන තියෙන්නේ උන්වහන්සේගේ මේ නැති වෙච්ච කාලය ගැන මේ BBC ડોකියුමෙන්ටරි එකෙන්. BBC එකෙන් ගිය මේ සංගක් ඒ ඔක්කොම මේ විස්තර හොයාගෙන තියෙන්නේ.
ඒක ගැන මේ එක කාරණයක් මේ එතකොට මේ අනේ බොහොම පිං ඒක බොහොම වටිනා කාරණා ටික දක්වුවට එතකොට ප්‍රශ්න මේ ගැන කවුරුත් ඉදිරිපත් කරනවා නම් මේ ධ්‍යාන ගැන මොකද මේ ඇත්ත වශයෙන්ම මේක තමයි බුද්ධාගමේ තියෙන බොහෝ වටිනාම කොටස. අපි මම දන්නවා අනුර මහත්තයා මේ ගැන ගාක් ප්‍රශ්න ඇති. මේ කොටින්ම කීතොත් මේ අර අනුර මහත්තයා මම ගාක් කතා කරන දවස්වල අපේ තියෙන පොඩි මේ බොහොම නෑ ඇත්තටම සමිත ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලිව තේරුම් කළා දුන්නා. ඉතින් මම හිතන්නේ ඔය අට්ඨක නාගර සූත්‍රයේ එහෙම මම හිතන්නේ ඔය දැහන්සුව සම්බන්ධව හරි ලස්සනට ඔය කිව්ව දේවල් ඉතාම ඒ සමගාමීව තේරුම් කළා දුන්නා. බොහොම පිං. ඔය තුන්වෙනි දැහැණි වුණත් ප්‍රීති විරාග වූ තුන්වෙනි දැහැණ උපයාසපයා වාසය කරනකොට ඒ ප්‍රත්‍යක්ෂ කරනකොට ඒ අනිත්‍ය ස්වභාවය හොඳට ඒ අවස්ථාවේ වැටහෙනවා නිරුද්ධ වී නුවණින් දකින ඒ ඥානය ඔය දැහන් ගත වෙනකොට ලැබෙනවා කියලා මට මේ කියවනකොට අහන්න ලැබිලා තියෙනවා. දකින්න හම් වෙලා තියෙනවා. හරිම ඔය කීටාගිරි සූත්‍රයේ ඉතින් ඔය නිවනට තියෙන එකම මඟ මට පොඩ්ඩක් මේ කැමති අර උන්නාහ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ ඇවිල්ලා හමු වෙනකොට ඔය දැන් අපේ මනසට ඔය නිවන් මඟ පැත් දැන් අපි හැමෝම පිළිසරණ කරගන්නේ මනට ධම්මනේ. මනට ධම්ම පිළිසරණ කරගෙන තමයි අපි බොහෝ අය ජීවත් වෙන්නේ නොදුනුවත්කම නිසා. පොඩ්ඩක් ඒ ගැන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් මට ඒක අමාරුයි පැහැදිලි කරන්න. බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනකොට මේ ඒ උන්නහ බ්‍රාහ්මණයාට කිව්වා මේ මනට ඔබ ධම්ම පිළිසරණ කරගන්න එපා කියලා. මොකද අපේ අකුසල් සිද්ධ වෙන්නේ ඔය 14 ධාතු ධාතු 18කින් 17කින් කියන අර්ථය පොඩ්ඩක් බුදුන් වහන්සේ කිව්වා අකුසල් සිද්ධ වෙන්නේ මන ධම්මත් අර 17කින් කියලා. එකම මේ පැත්තකින් වෙන්නේ මන ධම්ම හරහා කියලා. ඉතින් එහෙමයි මේ ඔය පංච නීවරණ සංයෝජන ධර්ම ඔය සියලුම දේවල් අපේ අකුසල් සිතිවිලි ඇති වෙන්නේ කියලා. ඕක එතකොට ඒ වුණා බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ ඒක හරියට තේරුම් කරලා දුන්නාම තේරෙනවා මේ අපිට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණමයි මේ විමුක්තියකට අපිට පිළිසරණට උදා වෙන්නේ. ඉතින් අපි බැලුවාම බුදුන් වහන්සේ පෙන්වලා දුන්න මේ මාර්ගය මම හිතන්නේ ඔබ වහන්සේලාට තවත් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අවසරයි. කොට ඒක කියන මම හිතන්නේ අපේ සිරසනාන්තර අවන්න විස්තර කරොත් ඒ කියන්නේ පසිඳුරංගෙන් අපෙන් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. පසිඳුරංගෙන් සිද්ධ වෙන්නේ නැහැ. අපි මන ධම්ම පැත්තෙන් තමයි අපි මේ අපිට මේ සියලු අකුසල් සිත් පහළ වෙන්නේ කියන එක. ඉතින් ඕක හොඳට වටහලා දුන්නාට පස්සේ මේකට අපේ බුදුදහම අපි හරි ඒකායන මාර්ගයේ තේරුම් ගත්තොත් ඔය අපේ සම්සානස් කිව්වා වගේ අපිට ওই ධ්‍යාන ඒ පැත්තට අපේ කට්ටිය හිත යොමු වුණොත් ওই ධ්‍යාන ලබා අපිට මේ අප ලබන සතුට අපි ওই ද්‍රව්‍ය වස්තු වලින් ලබන සතුටට වඩා සතුටක් මේ පැත්තෙන් ළඟා කරගන්න පුළුවන් කියන එකයි මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. මනස ප්‍රධාන. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් මම හිතන්නේ ඒක හරි. ගොඩක් දුරට සාමාන්‍යයෙන් තමන්ගේ හිතේ සමාධියක් ගොඩ නැගුණොත් නැත්තම් අපිට ඉන්ද්‍රියන් තුලින් එන අරමුණු පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒවා කුසල් අකුසල් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මන ධම්ම කියලා කියන්නේ මනසට ගෝචර වෙන දේවල් තමයි ධර්ම කියලා කියන්නේ.
එතකොට ඒකට මූලිකත්වය ගැන කටයුතු කරන්නේ මනෝපුබ්බංගමා ධම්මා කියනවා වගේ චේතනාව තමයි ගොඩක් දුරට මුල් කරගෙන පටන් ගන්නෙ. ඒ තුලින් තමයි ඉන්ද්‍රිය ධර්ම තුලින් අපේ කෙලෙස් රැස්වීම සිද්ධ වෙන්නේ. ඉතින් සමාධි සිතක් තියෙන කෙනෙකුට අර පැහැදිලි වස්ත්‍රයකට පොඩි කුණු ටිකක් වටනත් තේරුම් ගන්න පුළුවන් වගේ. පැහැදිලි වතුර වීදුරුවකට මොන හරි චූටි රොඩු කෑල්ලක් වැටුණත් දැක ගන්න පුළුවන් වගේ පංච නීවරණ ධර්ම යටපත් වෙච්ච සිතකට සමාධියක් තියෙන සම්මා සමාධියක් තියෙන සිතකට ඉන්ද්‍රිය ධර්මවල බලපෑමක් නැහැ. ඇත්තටම එතනදී ඒ සමාධිගත සිත තුළ පහළ වෙන්නේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධය. පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම ඒකට ඇලීමක් ඇති කරගන්න නැතුව රූපය කියන්නේ මෙයයි, රූපේ හට ගැනීම මෙයයි, රූපේ නැතිවීම මෙයයි කියලා සම්මා සමාධියක් තියෙන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට සසර දුක් වලින් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ රූපයට වගේම වේදනාවටත් එහෙමයි. අපේ ඇසට, කනට, නාසයට, දිවට යම්කිසි වූ වේදනාවක් ඇති වෙනකොට ඒක ලෝභ දේශ මෝහ වලට යන්නේ නැතුව ඒ තුල ඇතිවීම පැවැත්ම නැතිවීම වේදනාවේ දකින්නකොට අන්න ඒ මන ධර්ම තුලින් අපේ ජීවිතයට දුක් වලින් නිදහස් වීමේ ස්වභාවය ඇති වෙනවා. සංඥාවත් එහෙමයි. සංඥාව කියලා කියන්නේ අපි යම් යම් දේවල් එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට පුළුවන් හැකියාවක් සිටී ඇති කර ගැනීම. එතකොට අපේ සංඥාවල් කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන ඔය කොටස් ටික එකතු වෙලා එන්නේ මන ධර්ම කියන කොටස් වලට. රූප කියන කොටස තමයි අනිත් ඉන්ද්‍රිය පහ තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය රූප කියන කොටස. එතකොට පංච ස්කන්ධයේදී ස්කන්ධ පහේ උපාදාන ස්කන්ධයේදී මන ධම්ම කියන ටිකේ තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ටික තියෙන්නේ. එතකොට ඒ තුලින් තමයි මූලික වශයෙන්ම කෙලෙස් රැස්වීම සිද්ධ වෙන්නේ. නිවැරදි සමාධියක් ගොඩනගාගෙන තියෙන කෙනෙකුට වේදනාව හරියට ඇතිවීම පැවතීම නැතිවීම සංඥාවේ ඇතිවීම පැවතීම නැතිවීම සංස්කාරවල Taman රැස් කරගන්න දේවල් වල ඇතිවීම පැවතීම නැතිවීම කියන්නේ කර්මවල අවසාන වශයෙන් Taman ගොඩනගා ගන්න චිත්ත පරම්පරාවේ පවා චෛතසික පරම්පරාවේ පවා ඇතිවීම පැවතීම නැතිවීම දකිනකොට ඒ පුද්ගලයා නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සසර දුක් වලින් අත මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒක සමාධිය ලෞකික සමාධියක් තුලින් පමණක් අපිට උපයා ගන්නට බෑ. ලෝකෝත්තර සමාධියකට විදර්ශනා ඥානයකට සති සමාධි ඥාන සති සමාධි විදර්ශනා ඥාන වලට ගමන් කරන්නට පුළුවන් සමාධියක් අපිට තියෙනවා නම් ඒක මන ධම්ම තුලින් රැස් කරගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ අපිට තියෙන ඒකායන මාර්ගය මේ ඔය සතිය පිහිටවගෙන ඔය යන මග කියන එක පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. බොහොම පිං අනුර ඒ වැදගත් ප්‍රශ්නයක් අහුවා. අපි කාටත් ඒකේ ප්‍රයෝජන ලැබෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ මේ ડોක්ටර්ස්ලා හැම නෝනම් මේ අර අපේ කවුරුත් මම හිතනවා දන්නව ඇති කියලා නේද මේ අපේ භාවනාව ගැන ඔය ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය ශරීරයේ මේ දැන් මේ භාවනාව කියන එක මේ
මේ රෙකමෙන්ඩ් කරනවානේ දැන් අපේ හම්දුත් දැන් ඔය ගැන දන්නවා NHS සංහංශිකේ වැඩසටහන් තියෙන හින්දා ඇත්ත වශයෙන්ම භාවනාව කියන දේ මේ ඒක තියෙන උපරිම මේ ඇත්ත භාවනාවේ පරමාර්ථය තමයි අපේ මේ ලෝකෝත්තර කියන්නේ මේ අපේ දුකෙන් මිදීම අපේ බෞද්ධ ධර්මයේ හැටියට තියෙන ඒ වැදගත්කම. නමුත් ඒකට පොඩ්ඩක් පස්සට ආවොතින් එදිනදා ජීවිතයේ තියෙන වැදගත්කම කොයිතරම්ම විශාලද කියලොත් ඇත්ත වශයෙන්ම මේකේ දැන්ට කවුරුත් හොඳින්ම පැහැදිලි කරලා තියෙන දෙයක් තමයි මේකෙන් අපේ ඇඟේ ඇතිවෙන මේ වෙනස්කම්. අර ප්‍රථම ධානයේ ළඟට යනකොට තියෙන ඉතාමත් මේ පැහැදිලි ප්‍රීතිය අපේ සම්හස කිව්වා වගේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා කියලා කියන්නේ මොලේ ඇතුලෙන් අපේ මොලේ ඇතුලෙන් එතන තියෙන අර එක්තරා මේ අර ඔය මේ තියෙන මේ රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියන ඔය එන්ඩෝෆින්ස් ඔය සෙරටෝනින් අරමය තියෙන නියුරෝට්‍රාන්ස්මිටර්ස් ඔක්කොම ඇති වුණාම මුළු ඇඟටම ඒක බලපානවා. ඒ මාර්ගයෙන් තමයි ලෙඩ සුව ඇති වෙන්නෙත්. ඒ වගේම තවත් ඒ අවස්ථාව තිබෙන දේවල් ඉතින් මේක ගැන කතා කිරීම බොහොම පහසු නෑ. ඒක ඇත්ත වශයෙන්ම අර මේ හොඳට තියෙන මේ උදාහරණේ ඉන්නේ අර අලියාගේ එක තැන්වල අල්ල අපි මේවා ගැන දේවල් කියනවා වගේ කාටත් මේ අවශ්‍යයි මේක ඇත්ත වශයෙන්ම කරලා තමන්ම බලා ගන්න සුළු මේ අර ප්‍රථම ධානයේ අර අන්තිම අවස්ථාව අර්පණ සමාධියට එන්න ඕනේ. ඒ වගේම අර මේ ඒකේ අර මුල් හරියේදී අර neighborhood concentration කියන එක පැත්තට දිහාවට හැරුණොත් පොඩ්ඩක් හරි උපාචාර සමාධිය පැත්තට ඇඟට ඇතිවෙන සිසිල ඇඟට ඇතිවෙන සනීපය කියන ඒවයි ඒක ගැන විස්තර කරලා තිනවා පුදුමාකාර විදියට. ඉතින් ඒ කියන්නේ අපි අර කවුරුත් මේකේ මේ එක මොහොතක් සල්පයක් ඒක උත්සාහ ගත්තොත් ඒක තියෙන වටිනාකම කියන්නේ මොකද නොහැකි. හොඳයි එහෙමනම් අවසාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවද? මේ මට දැන් මේ මනට දැන් අපි මනට පිළිසරණ සතිය සිහියයි කියලා බුදුන් වහන්සේ කිව්වා. එතකොට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග 8න් එතකොට මොකද්ද මූලිකම වෙන දේ? දැන් එතකොට පළවෙනිම වශයෙන් අපි ඊ타ත්ම හොඳින් තේරුම් ගන්න ඕන සම්මා සතියද සම්මා දිට්ඨියද? සම්මා සිහිය කියනකොට බුදුන් වහන්සේ කිව්වේ මනට පිළිසරණ සිහියයි කියලා. ඔව් මනස. එතකොට සිහිය කියන එක අදාළ වෙන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෝකටද? දැන් සම්මා සතිය කියන්නේ යහපත් සිහිය පදනම් වෙන්නට ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පදනම් කරගෙන. චතුරාර්ය සත්‍ය ධර්මයන් විග්‍රහ කරන්නේ සම්මා දිට්ඨිය තුල. ඒකට සම්මා දිට්ඨිය නැතුව නිවැරදි සම්මා සතිය වැඩෙන්නෙත් නැහැ, නිවැරදි සම්මා සමාධිය වැඩෙන්නෙත් නැහැ, නිවැරදි ව්‍යායාමයේ වැඩෙන්නෙත් නැහැ. කියන්නේ බෞද්ධ දර්ශනයේ මූලික හරය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට ફોકસ කරන කේන්ද්‍ර කරන ප්‍රධානම කාරණය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳයි එතකොට ඉතින් දැන් ඔය සම්මා සමාධිය වුණත් ලෞකික වශයෙන් සම්මා සමාධිය වඩපු කෙනෙකුට සතර අපායකට නොවැඩි. හැබැයි සම්මා සමාධි නිවැරදි සමාධිය වඩපු කෙනෙකුට බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන්නට වාසනාව තියෙනවා කියලා තියෙනවා සතර අපායකට නොවැඩි. කියන්නේ සතර දුක් වලින් යම් කිසි විදියකින් නිවන් දකින්න බැරි වුණොත් එයාට බ්‍රහ්ම ලෝකවල උපදින්න උසස් ආත්ම භාව ලබා ගන්න එතනින් තවදුරටත් ධර්ම අවබෝධය ලබාගෙන සතර දුකින් එතර වෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් මේ බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අය පවා ඒ ධාන වලින් පිරිහිලා තෘෂ්ණාව ආදී අනුශය ධර්ම මතුවෙලා තිරිසන්නාත්ම භාවයන්ට සතර අපායටපත් වෙච්ච අවස්ථාවලු තියෙනවා. ඒ නිසා සම්මා සමාධිය කියලා කියන්නේ ගොඩක් දුරට ලබාගත්තේ මානසික සුවය තමන්ගේ විමුක්තියක් පිණිස හේතු වෙන විදර්ශනා ඥානයක් කරහා ගමන් කරන්නට පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක් දොම්නස් හැඬීම් වැළපීම් මරණ ආදී මේ සියලු දේවල්
පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන විරාගයක් හිතේ ඇති කරගෙන තණ්හාවෙන් මිදිලා කටයුතු කරන්න පුළුවන් සිතක් ඇති කරගන්න එක තමයි සම්මා සමාධිය තුල පැහැදිලි කරන්නේ. හොඳයි. බොහොම පිං හාමුදුරනේ විස්තර වලටයි බොහොම පිං අනුරටත් මේ වැදගත් මාතෘකාව වැදගත් ප්‍රශ්න ටික මතු කරාට අපිට නම් වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නම් නැහැ මේ අවස්ථාවේදී අන්තිමටම අවස්ථාව තියෙනවා කෙනෙකුට මේ එහෙම කතා කරගන්න ඕන කමක් නම් මේක අත් වශයෙන්ම අර කතා කිරීමට වඩා කළ යුතු දෙයක්. එතකොට තමයි මම හිතන්නේ ප්‍රශ්න මතුවෙන්නේ. එහෙනම් හාමුදුරනේ අපි අද පොඩි අනුශාසනාවට එන්න කලින් අපි පොඩි මේ දෙයක් කියන්න තියෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එක මේ ඉදිරියට යන දවස් එහෙම ගැන. එතකොට මේ එන සුමානේ අන්තිමට ඉරිදට අපේ සිල්සන හාමුදුරන්ගේ ඒ ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා බොහොම අපි කරුණාවෙන් ඉල්ලනවා මේ කාටත්. එතකොට එතන ඉඳන් අපි මේ නිවාඩු කාලේ ටිකේ දහම් සිසිල එහෙම නැත්නම් දහම් පාසලවත් තියන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව හුඟක් කට්ටිය බොහොම මේ ගමන් යනවා. එහෙම නැත්නම් අනිත් කටයුතු වල යෙදලා ඉන්න හින්දා එතකොට ඊළඟට 9 ජනවාරි 9 වෙනිදා පළවෙනි දහම් පාසල අපි මුලින්ම ආරම්භ කරනවා. ඒ පාර ඊළඟ දහම් සිසිල වැඩසටහනේ දෙන්නේ තව ඊට පස්සේ සතියන්තේ ඒ කියන්නේ 16 වෙනි ඉරිදා ජනවාරි ඊළඟ දහම් සිසිල වැඩසටහන යෙදෙන්නේ. බහම්දනේ එහෙනම් අපි ශාස්ත්‍රාවට යෙදෙමු. පෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් ඊටාම වටිනා උතුම් ධර්ම වැඩසටහනක නිරත වෙන්නට ඔබ අප හැම දිනාටම භාග්‍යයක් සැලසුණා. මේ උතුම් ධර්ම දානමය පින විශේෂයෙන් අද දවසේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන යොහානි අනගිද සිල්වා නෝනා මහත්මිය, දිනු දියණිය අනුරාධා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටම සැලසීමේ ඒ අයගේ ජීවිත නිදුක් නිරෝගී වේවා, වාසනාවන්ත වේවා. සියලු අපල වදුරු දුක් කරදර පීඩා බාධක දුරු වේවා. සියලු ආරක්ෂාව ආශිර්වාද සැලසේවා. විශේෂයෙන්ම අද දවසේ ඒ අය සිහිපත් කරන්නේ 12 වෙනි දිනක අගෝස්තු මාසේ, අදත් 12 වෙනිදා දෙසැම්බර් මාසේ මාස 4කට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච දොස්තර ලත්තුආහන්දි චන්ද්‍රපාලද සිල්වා දයාබර පියතුමාණන්ට මේ පින් අනුමෝදන් වෙලා එතුමාගේ සසර ගමන සුවපත් වේවා කියන කුසල් සිත් පෙරදැඩි කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරනු ලැබුවේ. නිසා එතුමාට උතුම් නිවන් සුව සැලසේවා. සියලු මියගේ ඥාතීන්ටද මේ පින් සැලසේවා. වර්ෂයේ අවසාන දහම් සිසිල වැඩසටහනයි 70 වන දහම් සිසිල වැඩසටහනයි අපි මේ නිමා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වර්ෂයේ පුරා රැස් කරගත්ත මේ සියලු කුසල සම්භාරය සම්‍යක් දෘෂ්ටික දෙවියන් අනුමෝදන් වේවා. මිල්ටන් කීන්ස් විහාරස්ථානයට සහ සම්බන්ධ උදව් උපකාර කරන සියලු දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද සැලසේවා. විහාරස්ථානයට සම්බන්ධ ලෝකවාසී සියලුම මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ගමන සුවපත් වේවා. ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කරන්නට සැලසීමෙන් ලබන්නා වූ වර්ෂයේද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපතම පිණිස හේතු වන තව තවත් වැඩියෙන් ධර්මයට යොමු වෙනට අවස්ථාව සැලසෙන වර්ෂයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් 70 වන දහම් සිසිල සදහම් රුවන් වැඩසටහන නිමා කරමින් අපි දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවාගේම මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වැඳ ගන්න හැම දිනාටම ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි අපි කවුරුත් එකතු වී ඒ අපිට ශාසනා කරපු ස්වාමීන් වහන්සේලා සහ මහා සංඝරත්නයේ වඳින ගාථාව කියමු. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. එහෙමනම් අපි ඊළඟ වතාවේ එන සුමානේ නැවත හමු වෙනකන් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.